රාත්‍රී 9යි. මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය එදිරිවීර ගුණසේකර. ප්‍රකාශය සංජය මදුසංක මුතුමුණි. අද රාත්‍රී 10 සිට සිකුරාදා අලුයම 4 දක්වා යලිත් රටපුරා සංචරණ සීමා. තවත් කොවිඩ් මරණ 65ක් වාර්තා වෙයි. සමස්ත මරණ සංඛ්‍යාව 2769 දක්වා ඉහළට. මාර්ගෝපදේශ ගණන කළහොත් තත්ත්වය තවත් දරුණු වන ලකුණු. GSP වදසන් ලබා ගැනීම වෙනුවෙන් රට පාවා දීමට සූදානම් නැතයි රාජ්‍ය අවධාරණය කරයි. කොවිඩ් මර්ධන පරිපූර්ණක මුල්‍යස්තමේන්තුවට විපක්ෂයේ සහාය. ණය අර්බුදයෙන් මිදීමට ඇති එකම මඟ ජාත්‍යන්තර මූල්‍ය ආරම්භ සමගින් ගනුදෙනු කිරීම පමණක් බව රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පෙන්වා දෙයි. ලෝපුරා කොවිඩ් මරණ 39 ලක්ෂයක්. ශ්‍රී ලංකා එංගලන්ත පන්දුවාර 20 ක්‍රිකට් තරගය අද රාත්‍රියේ 11ට කාඩිෆ්වේදී. තරගයේ පිළිබඳ තොරතුරු සිටි FM නාලිකාවෙන්. අද රාත්‍රී 10 සිට සිකුරාදා අලුයම 4 දක්වා දිවයින පුරා සංචරණ සීමා පැනවීමට කටයුතු කරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. පැවති සංචරණ සීමා සෞඛ්‍ය ශිෂ්‍යයන් ලබා දුන් වාර්තා මත පෙරේදා සිට ලිහිල් කළද පොසොන් පොහොය දිනේදී ජනතාව එක්රාශයෙන් බහුලව සිදුවිය හැකි බැවින් මෙලෙස සංචරණ සීමා යලිත් පනවන බව හෙතෙම ජාතික ගුවන්විදුලියට පැවසිය. සංචරණ සීමා කඩ කරන පුද්ගලයන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවද හෙතෙම වැඩිදුරටත් කීවේය. කොවිඩ් ආසාදනයේ වී ප්‍රතිකාර ලබමින් සිටි 1890 දෙනෙකු අද දිනේදී සුවය ලබා පිටත්තුගේ බව වසංගත රෝග විද්‍යාංශය පවසයි. ඒ අනුව මේ වන විට මෙරටින් වාර්තා වන සුවය ලැබූ මුළු සංඛ්‍යාව 2,11,186කි. ශ්‍රී ලංකාවෙන් වාර්තා වන සමස්ත කොවිඩ් ආසන්න සංඛ්‍යාව 2,50,000කට ආසන්නය. තවත් කොවිඩ් මරණ 65ක් සෞඛ්‍ය අමාත්‍යාංශය අද තහවුරු කළේය. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 2,769කි. අද දිනය තුළ තවත් ආසාදිතයින් 2,300ක් වාර්තා වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. කොටස් වෙළඳ පොලේ පවා නිසි නියාමන ක්‍රමවේදයක් පැවතිය යුතු බව රාජ්‍ය අමාත්‍ය අයිතිනිවාඩ් කබ්‍රාල් මහතා පවසයි. වත්මන් රජය ඒ සම්බන්ධව මැදිහත්ව ක්‍රියා කරයි. වෙළඳපොළ නියාමනය කිරීම අපහසු බව අසත්‍යයකි. GSP බදසන් ලබා ගැනීම වෙනුවෙන් රටේ ස්වෛරීත්වය පාවා දීමට රජය සූදානම් නොමැති බව හෙතෙම අද පැවති පාර්ලිමේන්තු විවාදයේදී පැවසිය. GSP+ කියන සහනය වෙනත් රටවල් කොටසක් එකතු වෙලා ශ්‍රී ලංකාවට ලබා දෙන සහනයක් වුණාට ඒ ලබා දෙන්නේ ඒ සහනය ඒ රටේ ඉන්න ගනුදෙනුකරුවන්ට, ඒ රටේ බයස්ලට, ඒ රටේ ආනයනකරුවන්ට. එහෙම දෙද්දී ඒ අයට පුළුවන් වෙනට අවශ්‍යයි Tamanගේ රටේ තිබෙන ඒ ටැක්සස් ගෙවලා ඒ බඩු ගන්නට. ඒනට අපි රටෙන් මෙහෙන් යවනකොට අපිට යම්කිසි වාසියක් ලැබෙනවා නම් ඒ වාසිය අපිට දේශපාලනිකව වෙන වාසි ලබා ගැනීමට පාවිච්චි කරන එක මම හිතන්නේ නැහැ කටයුත්තක් හොඳ දෙයක් කියලා. ඉතින් අපි දැක්කා පසුගිය රජය GSP+ එක ලබා ගැනීම සඳහා විවිධ මෙවලම් පාවිච්චි කරනවා. ඒ අය UNHRCA යෝජනාවක් ගෙනාවා ඒ අයගෙත් අනුමැතිය ඇතිව 30A යෝජනාව. ඒත් එක්කම Office of Missing Persons ගෙනාවා. ඒත් එක්කම අපේ රටේ රණවිරුවන්ව දඩයන් කෙරුවා. ඒත් එක්කම LTTE එකේ සමාජිකයන්ව නිදහස් කෙරුවා. ඒවා කරලා GSP+ එක ගත්තා. කොවිඩ් වසංගතය පාලනය සඳහා පක්ෂ නායකයන්ගේ කමිටුවක් පත් කරගන්නා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ මහතා පාර්ලිමේන්තුවේදී අද ඉල්ලා සිටියේය. ග්‍රාමීය මට්ටමින්ද සක්‍රිය ලෙස ක්‍රියාත්මක වන කොවිඩ් මර්ධන කමිටු ක්‍රියාත්මක යුතු බව හෙතෙම පෙන්වා දුන්නේය. ඉන්දියානු නව කොවිඩ් ප්‍රභේදය වේගයෙන් ව්‍යාප්තිමේ අවධානමක් පවතින බව රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දපුල්ලේ මහත්මිය විවාදයට එක්වමින් කීවාය. සහල් මිල පාලනයට රජය අසමත් වී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා චෝදනා කළේය. ලීසිං සහ බැංකු ණය ලබාගත් පිරිස් වර්තමානයේදී දැඩි පීඩාවට ලක්ව සිටින බව ඔහු පෙන්වා දුන්නේය. කොවිඩ් මර්ධන කඩු සඳහා ඉදිරිපත් කර ඇති පරිපූර්ණක ඇස්තමේන්තුවට විපක්ෂයේ සහාය හිමි වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුව මහතා කීවේය. කොවිඩ් වසංගතයේ රට සීමාවක් නොව ගෝලීය ගැටලුවක් බව විපක්ෂය හඳුනාගත යුතු ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් එල්ලාවල මහතා කීවේය.
කොයිඩ් වසංගතයෙන් මිදීම සඳහා ඇති එකම විසඳුම එන්නත්කරණය පමණක් බව විවාදයට එක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා කීවේය. කොයිඩ් මර්ධනයට පිළිවෙලට දේශපාලන සහභාගීත්වය ලබා ගත යුතුය. වසර අවසානයේ වන ප්‍රථම රටේ සියලු ජනතාවට කොයිඩ් ප්‍රතිසක්තිකරණයට ලබා දීම එන්නත් දෙකම ලබා දීමට සලහනක් රජයේ කඩනමින් ක්‍රියාත්මක කර ඇති බව හෙතව පෙන්වා දුන්නේය. කොයිඩ් වසංගතය පාලනය කිරීම සඳහා රජයක් සකල යුතු සියලු ක්‍රියාමාර්ග මේ වන විට ගෙන ඇතැයි රාජ්‍ය අමාත්‍ය විජිත බේරුගඩ මහතා විවාදයට එක්වමින් පැවසිය. ණය අර්බුදයෙන් මිදීමට ඇති එකම විසඳුම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමගින් ගනුදෙනු කිරීම පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. කොයිඩ් වසංගතය පාලන කමිටුවකට නොව අගමැති නොව කැබිනට් මණ්ඩලයට භාර දිය යුතුය. එය කාර්යසාධන බලකායකට කළ නොහැකිය. මෙරට ව්‍යවස්ථාවට අනුව එම බලතල කැබිනට් මණ්ඩලයට තිබිය යුතු අතර කැබිනට් මණ්ඩලය සිය බලය භාවිතා නොකිරීම ප්‍රබල ගැටලුවක් වන බවද හෙතෙම කියා සිටියේය. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. දැන් HDFC බැංකුවෙන් EPF ණය තොරතුරු හා සේවාවන් SMS එකකින්. යළිත් ප්‍රවෘත්ති. රටේ ජනතාව වෙනුවෙන් පාර්ලිමේන්තුව තුළ රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කරනු ඇතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා පවසයි. වික්‍රමසිංහ මහතා රජය සමග හෝ සමග ජනබලවේගය සමගින් එක් නොවී ස්වාධීනව කටයුතු කරනු ඇතැයි හෙතෙම වැඩිදුරටත් පැවසිය. එක්සත් ජාතික පක්ෂය විනාශ කිරීමට උත්සාහ කළ කිසිදු පාර්ශ්වයකට සාර්ථකත්වයකට ළඟා වෙන්නේ නොහැකි බව එම පක්ෂයේ මහලේකම් පාලිත රංගේ වණ්ඩාර මහතා කීවේය. ආණ්ඩු බලය ලබාගෙන අග්‍රාමාත්‍යවරු කාලයේදී රනිල් වික්‍රමසිංහ මහතා රටට පළදායී වැඩක් නොකළ බව සමග ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා කොළඹදී අද පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් පැවසිය. වික්‍රමසිංහ මහතාගේ සහාය සමග ජනබලවේගයට අවශ්‍ය නොවන බව එම මාධ්‍ය හමුවට එක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පැවසිය. මහජන නියෝජිතන් ලෙසෙන් කටයුතු කිරීමට කාන්තාවන්ට ඇති අවස්ථාව පුළුල් කළ යුතු බව අමාත්‍ය පවිත්‍ර වන්‍යාරච්චි අමාත්‍යවරය පැවසිය. මැතිවරණ හා ඡන්ද නීති ප්‍රසංස්කරණය කිරීමේදී කාන්තාවන්ට නිසි නියෝජනයක් ලැබෙන පරිදි එය ප්‍රසංස්කරණ සිදු කළ යුතු බව ඇය අවධාරණය කළාය. මෙරට මහජන නියෝජිත ආයතන නියෝජනය කරන කාන්තාවන් සංඛ්‍යාව ප්‍රතිශතයක් ලෙස පහළ මට්ටමක පවතී. ආසියාවේ සෙසු රටවල් කාන්තා නියෝජනය අතින් ශ්‍රී ලංකාවට වඩා ඉදිරියෙන් පසු වෙයි. යෝජි ප්‍රසංස්කරණවලදී මේ ගැටලු විසඳීමට විශේෂ අවධානය යොමු කළ යුතු බවද ඇය පෙන්වා දුන්නාය. රාජ්‍ය පොසොන් උත්සවය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ ප්‍රධානත්වයෙන් මිහින්ත රාජමාව්‍ය ආරස්ථානයේදී හෙට පැවැත්වේ. ආලෝක පූජා විවෘත කිරීමේ අවස්ථාවට ජනාධිපතිතුමා එක්වීමට නියමිතයි. ඓතිහාසික සිතුල්පව් රජමාව්‍ය ආරස්ථානයේද හෙට දවස පුරා පොසොන් පොහොය නිමිත්තෙන් පින්කම් රැසක් සිදු කෙරේ. දායක සභාවේ සභාපති අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මයාගේ ප්‍රධානත්වයෙන් එම පින්කම් පැවැත්වේ. COVID-19 මාර්ගෝපදේශන ගමනය කරමින් සියලු පින්කම් පැවැත්වෙන බව සිතුල්පව් රජමාව්‍ය ආරාධිපති දක්ෂිණ ශ්‍රී ලංකාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය ආචාර්ය මැට්‍රඹ හේමරත්න ස්වාමින් වහන්සේ ජාතික ගුවන්විදුලියට පැවසිය. වැඩිදුර අදහස් දැක්වූ ස්වාමින් වහන්සේ සෑම වර්ෂයකදීම පොසොන්පුර පසළොස්වක පෝය දවසේ විශේෂ දිනයක් හැටියට සැලකමින් මේ ස්ථානයේ ජාතික ආගමික කටයුතු රාශියක් මැනවින් සම්පූර්ණ කරනු ලබනවා. මෙවර විශේෂයෙන්ම යෝන් සීල සමාධි ජාතික වැඩසටහන සේවන ක්‍රීඩා අමාත්‍යකරු නාමල් රාජපක්ෂ මැතිතුමාගේ විශේෂ උනන්දුව සහයෝගය මත තරුණයන් 10ක් දෙනා සීල සමාදානයට යොමු කරවලා ඓතිහාසික සිතුල්පව් විහාරස්ථානයේ ඉඳගෙන ආගමික වතාවත් ආගමික කටයුතු බණ භාවනා ධර්ම දේශනාත්‍ය එයට සම්බන්ධ කරවලා සිදු කිරීමට බලාපොරොත්තු වෙන්නේ. එනිසා මේ පවතින කොරෝනා ව්‍යසනය නිසා විහාරස්ථානයට එන්නේ නැතිව ඒ නියමිත ස්ථානවල ඉඳගෙන ඒ කටයුතු වලට ආගමික කටයුතු වලට සම්බන්ධ වෙන්නටයි ගරු නාමල් අමාත්‍යතුමා සූදානම් කරගෙන තිබෙන්නේ.
එතුමා ඒ වෙනුවෙන් 20ක් පමණ දෙනා මේට සම්බන්ධ කරලා අති උත්කර්ෂවත් සම්දමින් පොසොන් පූජෝත්සවය ඒ ස්ථානයේදී සිද්ධ කරනු ලබනවා. මේ අතර මෙවර පොසොන් පොහොය දිනේදී ප්‍රතිපත්ති පූජාවලට මුල් තැන දෙමින් ක්‍රියා කළ යුතු බව මරදාන ශ්‍රී බෝධිරාජාරාමාධිපති කොළඹ දෙදෙසාවේ උපප්‍රධාන සංඝනායක පූජ්‍ය වස්කඩුවේ නන්දරත්න ස්වාමින් වහන්සේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් පැවසූහ. අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගෙන් අපිට දායාද වුණු මේ ධර්මය දිගටම පවත්වාගෙන යමින් අපි බොහෝම නිදහසේ අපි පන්සලට ගිහිල්ලා පෙහෙවස් සමාදන් වෙලා ඒ කටයුතු සිද්ධ කරා. ඒකම අපේ දායක පින්වතුන්ට උපාසක උපාසිකාවන්ට ටිකක් හිතට වේදනාවක් ආපු කාරණයක් තමයි ඒ පවත්වාගෙන ආපු කටයුතු ඒ ආකාරයෙන්ම සිද්ධ කරන්නට බැරි වීම පිළිබඳව. පොසොන් පොහොය කියලා කියන්නේ විශාල වශයෙන් පිරිස එහෙම දඟලගෙන කරන්න තියෙන දේවල් නෙමෙයි. මේ කාලය තුලදී අපේ සංවර භාවය ඇති කරගන්නට බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට දේශනා කරපු මේ කරුණ අපේ උපාසක උපාසිකාවන්ටත් අදාළයි. ඒ නිසා තමන්ගේ ඉන්ද්‍රයන් দমনය කරගෙන මේ කාලය තුලදී කටයුතු කරන්නට ඕන. ලෝකෙම වෙලාගත් කොරෝනා වෛරස් රෝගී තත්ත්වයන් පවතිනවා කියන්නේ. එවනම් අපි කල්පනා කරන්නට ඕන තමනුත් මේ තත්ත්වයෙන් ආරක්ෂා වෙලා අන්‍යයන්වත් ආරක්ෂා කරන්න. ස්ථිර පදිංචි වෙනසක් සිදු වී ඇතනම් ජුලි 15 වෙනිදාට පෙර 2021 ඡන්දහිමි නාම ලේඛනයට නමතරත් කර ගැනීම සඳහා ක්‍රාමනිලධාරියා සමග සම්බන්ධීකරණය වන ලෙස මැතිවරණ කොමිෂන් සභාව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. ER 2021 ආකෘති පත්‍රයේ පුරවා අදාළ සංශෝධන සිදු කරගත හැකි බව එම කොමිෂන් සභාව වැඩිදුරටත් පවසයි. ස්ථිර පදිංචි වෙනසක තිනුන් ඡන්දායකින්ට කිසිදු ගැටලුවක් නොමැත. කොතරාල විශ්වවිද්‍යාල පනත් කෙටුම් පතට ආරක්ෂක කඩපින අමාත්‍යාංශයේ උපදේශක කාර්ය සභාවේ එකඟතාව හිමි වෙයි. කාඩ්නමින් එය පාර්ලිමේන්තුවට පත් කරන බව ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් කුණරත්න මහතා පවසයි. මහවැලි සංවර්ධන අධිකාරියේ දසස්වා මේ ව්‍යාපෘතියෙන් අංශ 10ක් යටතේ සංවර්ධන සංක්‍රියාත්මක බව මහවැලි අධිකාරියේ මාධ්‍ය ප්‍රධානී වසන්ත දුග්ගන්නාරාල මහතා පවසයි. වැඩිදුර අදහස් දැක්වූ ඒ මහතා මහවැලි ව්‍යාපාරය ගැන අපිට දැන් හිමින් අමතක වෙගෙන යනවා. විශේෂයෙන්ම වික්ටෝරියා වේල්ලේ සිට වේලි ගණනාවක් හදලා වතුර එක්රැස් කරලා ජල විදුලිය නිෂ්පාදනය කරන කෘෂිකර්මය සහ වාණිජ්‍ය කර්මාන්ත වල ජලය දෙන ආයතනය. එතකොට මේක මහත් දැවැන්තයි. ඒකේ තියෙන අංශ ගන්නත් එහෙම. අපි තීරණය කරා ඒ අංශ වලින් මේ වෙලාවේ ඉතා වැදගත් 10ක් තෝරාගෙන මහවැලි දස ප්‍රයාමයේ කියන තැනටයි මේ පරිපාලනය ආවේ. ඒකෙදි බීජ නිෂ්පාදනය, භෝග නිෂ්පාදන වැඩසටහන, දීවරහා පාංශු සම්පත්, ගෙවතු 4 ලක්ෂය, ඉඩම් ඔප්පු ලක්ෂයක් පවරා දීම, කාබනික පොහොර නිෂ්පාදනය, කාබනික කලාප බිහි කිරීම, වාරි සෞභාග්‍ය, මහවැලි අම්මා පරිසර සුරකීම. ලබන වසර වෙනකොට කාබනික පොහොර වලින් සම්තෘප්ත වීම මහවැලි කලාපයේ. බීජ නිෂ්පාදන ගොවිපළවල් 17ක් තියෙනවා. මේ වගේ මං ක්‍රියාමාර්ග ගන්නා වැඩි පිළිවෙලක් තමයි මෙන්න මේ මහවැලි දස ප්‍රයාමය කියන සංකල්පය. මීළඟට ප්‍රමුඛ පුවත. දැන් HDFC බැංකුවෙන් EPF ණයතොරතුරු හා සේවාවන් SMS එකකින් රාජ්‍ය හා පෞද්ගලිකංශයේ රැකියාවේ නියුතු ඔබ කොහේ සිටියත් EPF ණයතොරතුරු හා සේවාවන් ලබා ගැනීම සඳහා කළ යුත්තේ EPF හිස්තැනක් නම හා ප්‍රදේශය සඳහන් කර 071-8 SMS එකක් එවීම පමණයි. HDFC බැංකුව ඔබ අප සුරකින්න බැංකුව. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. මේ වන විට මෙරට තුළ සිදු කර ඇති PCR පරීක්ෂණ සංඛ්‍යාව 38,94,775ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි. පසුගිය මාසය තුළ පමණක් සිදු කර ඇති PCR පරීක්ෂණ සංඛ්‍යාව 7,12,515කි. ජූනි මාසයේදී PCR පරීක්ෂණ 4,00,000කට අධික සංඛ්‍යාවක් සිදු කර ඇත. ඉහළ රෝගී සංඛ්‍යාව අවස්ථාවේ අනුව PCR පරීක්ෂණ සිදු කරන රසායනාගාර පුළුල් කිරීමටද සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කර තිබේ. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙන ආවේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. ශක්ති හඬ අවධානය පිණිසයි.
රටට ඇතුළු වී ඇති COVID-19 වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය ඉතා බරපතල බැවින් ජනතාව දැඩි වගකීමෙන් ක්‍රියා කළ යුතු බව රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි. සංචරණ සීමා පවතින කාලයේදී මෙන්ම සංචරණ සීමා ඉවත් කිරීමෙන් පසුවද ජනතාව සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට අනුව කටයුතු කළ යුතුය. නිරන්තරයෙන් දෑත් සේදීම, මුවාවරණ පැළඳීම, සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම ඇතුළු සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කිරීම තුළින් වෛරස ව්‍යාප්ත වීම පාලනය කර හැකි බව එම සංගමය පෙන්වා දෙයි. විදෙස් පුවත්. දවසේ ගත වූ කාලය තුළ ලොව පුරා COVID-19 වෛරසය ආසාදනය වූවන් 1,43,835 දෙනෙක් වාර්තා වී තිබේ. වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව ඉන්දියාවෙන් වාර්තා වෙයි. 39,455ක් ලෙස එය සටහන් වෙයි. රුසියාවෙන් ආසාදිතයින් 17,594ක්ද, ඉරානයෙන් ආසාදිතයින් 11,059ක්ද, ඉන්දුනීසියාවෙන් ආසාදිතයින් 15,308ක්ද, ඉරාකයෙන් ආසාදිතයින් 6,297ක්ද වාර්තා වී ඇත. දිනය තුළ ලොවපුරා සිදු වී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 3,059කි. කොවිඩ් වෛරසය ආසාදනයේ හේතුවෙන් ලොවපුරා ජීවිතක්ෂයට පත්ව ඇති සංඛ්‍යාව 39,948 දක්වා ඉහළ ගොස් ඇත. පෙරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත්. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහා නවීන තාක්ෂණ උපකරණ මිලදී ගැනීමට සැලසුම් කර ඇතැයි අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පවසයි. ඒ සඳහා වැය කරන මුදල ජපාන් යෙන් මිලියන 2,503කි. 2024 වසර අවසන් වීමට ප්‍රථම එම උපකරණ මිලදී ගැනීමට වැඩපිළිවෙලක් දැන් ක්‍රියාත්මකයි. ක්‍රීඩා පුවත්. ශ්‍රී ලංකා එංගලන්ත පන්දුවාර 2020 පළමු ක්‍රිකට් තරගය එංගලන්තයේ කාඩිෆ්හේදී අද රාත්‍රී 11ට ආරම්භ වෙයි. ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර මේ දක්වා පන්දුවාර 2020 තරග 9ක් පවත්වා ඇත. තරග 5කින් එංගලන්තයේද තරග 4කින් ශ්‍රී ලංකාවද ජයගෙන ඇත. කුසල් ජනිත් පෙරරා පන්දුවාර 2020 තරගයකදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙවන පළමු අවස්ථාව මෙයයි. අද තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරු ලෙස්ටි වෙනසක් සිදු කරන බව ශ්‍රී ලංකා පුහුණුකරු මිකී ආත මහතා පවසයි. ලෝක ශ්‍රේණිගත කිරීම දර්ශකයේ අංක 1 පසුවන එංගලන්ත පිළට ප්‍රබල අභියෝගයක් එල්ල කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සූදානම්ව සිටී. යෝන් ක්‍රීඩකයන් කිහිප දෙනෙකුම ශ්‍රී ලංකා සංචිතයට කැඳවා තිබෙන විශේෂත්වයකි. මෙම තරගය පිළිබඳ විටින් විස්තර ගැනීමට ජාතික ගුවන්විදුලියේ සිටි FM සේවය සූදානම්ව සිටී. FM තරංගමාලා 89.6 සහ 89.8 ඔස්සේ රාත්‍රී 11 සිට ඔබට ඊට සවන් දිය හැකිය. ඉන්දියාවේ පැවැත්වෙන අන්තර් ප්‍රාන්ත මල්ල ක්‍රීඩාවලට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම අද ඉන්දියාව බලා පිටත්ව ගියේය. ක්‍රීඩකයන් 10 දෙනෙක්ගෙන් ශ්‍රී ලංකා කණ්ඩායම සමන්විතයි. ඔලිම්පික් පරිසාධන මට්ටමට ආසන්නව සිටින ක්‍රීඩකයන් කිහිප දෙනෙකුම ඊට ඇතුළත් බව ශ්‍රී ලංකා මල්ල ක්‍රීඩා සංඝ විධායක සභික සමන් කුමාර මහතා ජාතික ගුවන්විදුලියට පැවසිය. මේ වන විට මල්ල ක්‍රීඩා සඳහා ඔලිම්පික් ක්‍රීඩාවලට සුදු කළ ලබා සිටින්නේ නිලානි රත්නායක ක්‍රීඩිකාව පමණි. ඇය ටෝකියෝ ඔලිම්පික් කුලයේදී මීටර 3000 බාධක දීමේ සව නියෝජනය කිරීමට නියමිතයි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ NSB ගෞරව ප්‍රශංසා. ඔබේ මුදලට සුරක්ෂිතම ස්ථානය ජාතික ඉතිරි කිරීමේ බැංකුව. විශේෂ කාර්ය වාහන ලෙස ගෙන්වන රථ ඉන් අනතුරුව සාමාන්‍ය රථ ලෙස භාවිතා කිරීම ගැටලුවක් බව මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්. රාටිගල මහතා පෙන්වා දෙයි. එමගින් රජයට විශාල බදු මුදලක් අහිමි වන බව කොළඹදී පැවති වැඩසටහනට සහභාගී වෙමින් හෙතෙම කීවේය. පසුගිය වසර තුළ පමණක් අධිශීතකරණ සහිත ලොරි රථ 947ක් මෙරට ආනයනය කර තිබේ. ඒවා බොහෝමයක් ආනයනයෙන් පසු ශීතකරණ ඉවත් කොට සාමාන්‍ය ලොරි රථ භාවිතා කරන බවද ඔහු වැඩිදුරටත් පැවසිය. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙනාවේ රට වෙනුවෙන් විශිෂ්ට සේවයක් සිදු කළ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වූ ඔබට පිදෙන උත්තමාචාරයක් ලෙස ජාතික ඉතිරි කිරීමේ බැංකුව NSB ගෞරව ප්‍රශංසා හඳුන්වා දුන්නා. දැන් NSB ගෞරව ප්‍රශංසා සමගින් 6.75ක අවම පොලියක් යටතේ මිලියන 5ක් දක්වා ණය මුදලක් පැය 2කින් ලබා ගන්න. විශ්‍රාමික රාජ්‍ය සේවක ඔබට වයස අවුරුදු 75 දක්වා ගෙවීමේ පහසුකම්ද සහිතයි. ග්‍රිබ් වාර්තා අනවශ්‍යයි. NSB ගෞරව ප්‍රශංසා ඔබේ මුදලට සුරක්ෂිතම ස්ථානය ජාතික ඉතිරි කිරීමේ බැංකුව.
ආර්ථික පුවත් ආවරණය යුතුයකම් වගකීම් එක්ක සල්ලි ඉතුරු කරන්න ලේසි නෑ. ඔබේ ස්ථාවර තැන්පතට ආකර්ෂණීය පොලියක් හා ආරක්ෂාවක් දෙන්න අපි පොරොන්දු වෙන්නේ ඒකයි. LOLC Finance ස්ථාවර තැන්පතු ඉතිරිය උතුරන්න. 2001 දෙසැම්බර් 13 වෙනි දින නීතිගත කරන ලද LOLC Finance PLC ICRA ලංකා ලිමිටඩ් වෙතින් SLA ස්ථාවර ශ්‍රේණිය ලබා ඇත. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහා බැංකුවේ මුදල් මණ්ඩලය වෙතින් බලපත්‍රලාභී මුදල් සමාගමකි. කොවිඩ් වසංගත තත්ත්වයේ හේතුවෙන් රාජ්‍ය මූල්‍ය කළමනාකරණයේ බෙදමැරුවෙන් පවතින බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. ඒ හේතුවෙන් රුපියල් බිලියන 200ක පරිපූර්ණක මූල්‍ය ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට පත් කිරීමට සිදු විය. වසංගතයෙන් පීඩාවටපත් වූ ජනතාවට සහන සැලසීම ඇතුළු කරුණු රැසක් වෙනුවෙන් එම මුදල් වැය කරන බව හේතම කියයි. මෙතන වැඩ කිරිගහට යන්න වගේලු. ඇත්තද මල්ලි? නැතුව ළමයිට උගන්වන්න, ගෙවල් හදන්න, ඉඩම් ගන්න. බිස්නස් කරන අයමයි ගොඩක් වෙනවලුනේ. ඔව්. අනිකන හැම කෙනාම දියුණු වෙනවනේ. අක්කලට නිසා කියන්නේ ත්‍රිවිල් එලෝපු මට වෑන් එකට පාර පෙන්නුවෙත් මෙතන ඉන්නේ. මේ තියෙන්නේ තැන. ඔබේ ඕනම අවශ්‍යතාවයකට සුදුසු මූල්‍ය විසඳුම් දෙන එන අය දියුණු වෙන. දියුණු වෙන අය එන LOLC සමූහය. එන්න දියුණු වෙන්න. කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන එන්නේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සුරැකීම. දෙවයිනේ ප්‍රදේශ කිහිපයක අද රාත්‍රියේ අකුණු සමග තද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. නැගෙනහිර සහ ඌව පළාත් තුළ මෙන්ම මුලතිව් සහ වවුනියාව දිස්ත්‍රික්කවලත් ප්‍රබල අකුණු සමග වැසි ඇති වෙයි. අකුණු සහ ගැගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවලදී ආරක්ෂිත පියවර අනුගමනය කරන්නයි දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි. හදිසි තත්ත්වයකදී අපදා කළමනාකරන මධ්‍යස්ථාන ධාරයාගේ සහාය ලබා ගන්නා ලෙසද වැඩිදුරටත් නිවේදනය කෙරේ. කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන ආවේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සුරැකීම. දැන් දවසේ සටහන. කෙසෙල් කොලයක නිලුම් කොලයක බත්පතේ රසවිඳි ඔබට ලන්ෂීට් කුමකටද? අන් රටවල් ලන්ෂීට් තුරන් කරද්දී දිනකට මෙරට පරිසරයට බැහැර කෙරෙන ලන්ෂීට් ප්‍රමාණය මිලියන 10 ඉක්මවනවා. මේ හේතුවෙන් ශුද්ධ ප්ලාස්ටික් අංශු වසර 200කට වැඩි කාලයක් පසට එක්වේ. පරිසර හානියට හේතු වන ලන්ෂීට් තහනම් කිරීම පිළිබඳ උනන්දු වන ලෙස ඇතමුන්ට අමුතුවෙන් කිව යුතුද? අපි ජාතික ගුවන් විදුලි වගකීම සැමදා සාධාරණව ඉටු කරමු. රාත්‍රී ප්‍රවෘත්ති අවසන් කිරීමට පෙළ යාරේ සිරස්තල. අද රාත්‍රී 10 සිට සිකුරාදා ලියුම 4 දක්වා යලිත් රට පුරා සංචරණ සීමා. තවත් කොවිඩ් මරණ 65ක් වාර්තා වෙයි. සමස්ත මරණ සංඛ්‍යාව 2769 දක්වා ඉහළට. මාර්ග උපදේශ කඩ කළහොත් තත්ත්වය තවත් දරුණු වන ලකුණු. GSP බදු සහන ලබා ගැනීම වෙනුවෙන් රට පාවා දීමට සූදානම් නැතැයි රාජ්‍ය අවධාරණය කරයි. කොවිඩ් මර්ධන පරිපූර්ණක මූල්‍ය ඇස්තමේන්තුවට විපක්ෂයේ සහාය. ණය අර්බුදයෙන් මිදීමට ඇති එකම මඟ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමගින් ගනුදෙනු කිරීම පමණක් බව රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පෙන්වා දෙයි. ලෝපුරා කොවිඩ් මරණ 39 ලක්ෂයක්. ශ්‍රී ලංකා එංගලන්ත පන්දුවාර 26 සෙකන්ඩ් තරගය අද රාත්‍රී 11ට කාඩිෆ්වේදී. තරගය පිළිබඳ තොරතුරු City FM නාලිකාවෙන්. අපගේ මේ ප්‍රවෘත්ති ප්‍රකාශයට www.slbc.lk බඩවෙන්ද ඔබට සවන් දිය හැකියි. අපගේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය හෙට උදෑසන 6ට බලාපොරොත්තු වන්න. රාත්‍රී ප්‍රවෘත්ති ඉන් සමාප්තයි.